සුබ දවසක් සෑබර දරුදරියනි. අද අපි උසස් පෙළ හදාරන දරුවෝ වෙනුවෙන් අලුත් නිපුණතාවක් ආරම්භ කරන්නයි යන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය යටතේ. ඒ තමා මුදල් හා මූල්‍ය ආයතන කියන නිපුණතාව. මේකේ මුදල් ඒ වගේම චෙක්පත් භාවිතය ඒකම මූල්‍ය ආයතන මේ සියල්ල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මුදල් ගැන විවිධ දේවල් විවිධ අය කියද්දි සමහරු කියනවා මුදල් කියන්නේ සල්ලි. සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි. මේ වගේ විවිධ මත විවිධ අදහස් තියෙනවා. අපි බලමු මේක විෂයානුබද්ධව කොයි ආකාරයෙන්ද පාඩමට සම්බන්ධ කරගන්න කියලා. දැන් මුල්ම පිටුවේදී ඔබේ තියෙන්නේ මේ මුදල් කොහොමද ඇති වුනේ කියන එක, කොයි ආකාරයෙන්ද මුදල් භාවිතය ආරම්භ කරේ කියන එක. ඒතර අතීතේ මුදල් නැතුවයි භාණ්ඩ සේවා හුවමාරු කරේ. අපි ඒකට කිව්වා ඍජු හුවමාරුවක් කියලා. ඊට පස්සේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කිරීමේ තියෙන දුෂ්කරතා මැද හුවමාරු මාධ්‍යයක් විදිහට තමයි ඔබ දන්නවා මුදල් භාවිතයට ආවේ. මුල්ම කාලේ භාණ්ඩයක් සමග හුවමාරු වීමක් තමයි දකින්න ලැබුණේ. ඊළඟට අපි කතා කරලා තියෙනවා මුදල් කොහොමද අපි අර්ථ දක්වන්නේ හඳුන්වන්නේ කියන එක සම්බන්ධ අර්ථ දැක්වීමක්. ඉතින් මුදල් අර්ථ දක්වද්දී මුදල් යනු සල්ලිය අරවා මේවා කියලා හරියන්නේ නැහැ. මුදල් කියන හැඳින්වීම ගන්නකොටම මේ කාසි නෝට්ටු කියන දෙක විතරක් ගැන හිතන්නේ නැතුව පොදු හැඳින්වීමකට අපි එනවා. ඒ නිසා අපි කිව්වා මුල් කාලයේදී භාණ්ඩයකට භාණ්ඩයක් ඍජුව හුවමාරු කර ගැනීමක් තමයි දකින්න ලැබුණේ. නමුත් ඒ හුවමාරුවේ තියෙන දෝෂ මත මේකේ අතරමැදියෙක් විදිහට මුදල් භාවිතයට ආවා. ඒ නිසා එතනින්ම අපි මුදල් කියන එක නිර්වචනය කරොත් මුදල් කියන්නේ භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙක් විදිහට යොදා ගන්න කුමන හෝ දෙයක්. හැබැයි තව පොඩි දෙයක් ඔබ දැනන් ඉන්න ඕනේ. මුදල් කියන එක සමාජයේ ඉන්න හැම කෙනෙක්ම පොදුවේ පිළිගන්නත් ඕනේ. පොදුවේ හැමෝම පිළිගැනීමක් කරන්නේ නැත්නම් එක එක අයට එක එක જાතිය මුදල් කියලා පාවිච්චි කරන්න පුළුවන්. සමහරු මුරුංගා, තව සමහරු ඇපල්, ඒ වගේ දේවල්. ඒ නිසා මුදල් කියන එක සමාජයේ පොදුවේ පිළිගැනීමක් කරන්න ඕනේ දෙයක්. ඒ පොදුවේ පිළිගන්නවා නම් තමයි භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙක් විදිහට අපිට මුදල් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙතන භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙක් කියන්නේ අපිට භාණ්ඩ දීලා මුදල් ගන්න පුළුවන්කම හා මුදල් දීලා භාණ්ඩ ලබා ගැනීමක් කරන්න පුළුවන් කියන එක. එතකොට මුදල් කියද්දි තව දෙයක් තියෙනවා. දැන් අද ගොඩාක් පිට භාවිතා කරන මුදල් වර්ග කාසි නෝට්ටු වගේ දේවල් භාවිතා කරනවා. විද්‍යුත් මුදල් තියෙනවා, එක එක දේවල් තියෙනවා. ඉතින් වෙනත් භාණ්ඩයක් එක්ක සංසන්දනය කරලා බලනකොට මුදලේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙන ද්‍රවශීල බව. ඔබ ළඟ තියෙන රත්තරන් භාණ්ඩයක්, වාහනයක් ෂණිකව මුදල් කරගන්න යද්දී එක්ක පාඩුවක් වෙනවා, එක්ක කාලයක් ගත වෙනවා. නමුත් මුදල් වල 100%කම ද්‍රවශීලතා ලක්ෂණේ තියෙනවා. ඉක්මනින් හා මූල්‍ය අලාභ නොවිද මුදල් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා මුදල් අපි හඳුනාගද්දි කියනවා භාණ්ඩ හා සේවා හුවමාරුවේදී සමාජයක් පොදුවේ පිළිගන්න, මිනිස්සු හැම කෙනෙක්ම පොදුවේ පිළිගන්න කුමන හෝ දෙයක් වේද ඒක මුදල්. භාණ්ඩ දීලා මුදල් ගන්න පුළුවන්, මුදල් දීලා භාණ්ඩ ගන්න පුළුවන්. ඒතර හුවමාරුවේදී අපිට මේක මාධ්‍යයක් විදිහට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ අර්ථය ඔබට ලියා ගන්න පුළුවන්.
භාණ්ඩ හා සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් ලෙස හැඳින්වේ. ඊළඟ අපි කතා කරන්න යන්නේ මුදලේ කාර්යයන්. මුදල් මොනවාද කරන්නේ කියන එක පිළිබඳව. දැනටත් මුදලේ කාර්යයන් පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ඇති. ඒකට අපි විෂයානුබද්ධ වචන ටිකක් ඉදිරිපත් කරන්නයි උත්සාහ දරන්නේ. ඔබ කැන්ටින් එකකට ගිහිල්ලා, කඩේකට ගිහිල්ලා, සුපර් මාකට් එකකට ගිහිල්ලා භාණ්ඩ සේවා ලබා ගනිද්දී මුදල් ගෙවනවා. මුදල කරන ඒ කාර්යයට අපි කියනවා හුවමාරු මාධ්‍යයක් නොහොත් විනිමය මාධ්‍යයක් කියලා. හුවමාරු මාධ්‍යයක් නොහොත් විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. භාණ්ඩ සේවා හුවමාරු කරගන්න. ඒ වගේම ඔබ සමහර විට කැන්ටින් එකට ගිහිල්ලා අහනවා කිරි පැකට් එක මිල කීයද? සමහරට ගෙදරින් මොනවා හරි භාණ්ඩ ගේන්න කිව්වහම ඔබ සුපර් මාකට් එකට ගිහිල්ලා අහනවා මේ සබන් කැටේ මිල කීයද? මේ දත්බුරුසුවේ මිල කීයද? ඒ නිසා ව්‍යාපාරිකයෝ ඒ මිල ප්‍රකාශ කරන්නේ මුදලින්. මේ කිරි පැකට් එක රුපියල් 30යි. මේ සබන් කැටේ රුපියල් 45යි. ඒ මොකද්ද? ඒකට අපි කියනවා වටිනාකමේ මිනුම් දණ්ඩක්. වටිනාකමේ මිනුමක්. වටිනාකම මනිනවා. එහෙම නැත්නම් ගිණුම් ඒකකයක් accounts කරන්ද ගිණුම් වල සඳහන් කරන්ද යොදා ගන්න ඒකයක් කියන එක. ඒ විතරක් නෙමෙයි. ඔබ සමහර විට සල්ලි උපයන කෙනෙක් නොවේ. හැබැයි ගෙදරින් දෙන මුදල් තමයි ඔබ ඉස්කෝලේ යද්දි, ගමනකදී, පන්තියකට යද්දි භාවිතා කරන්නේ. සමහර දරුවෝ ඉන්නවා කීයක් හරි ලැබෙන එකෙන් රුපියලක් දෙයක් කැටයකට දාගන්නවා. සමහරු තමන්ගේ පාස් පොතකට ඒක දාගන්නවා. ඒ තමයි ඔබ මේ මුදල් ඉතිරි කිරීම සඳහා ඒකට අපි කියනවා දැන් ඔබ දන්නවා තැම්පත් වලට කියන තව නමක් තමයි නිදි, khනිජ නිදි කියලා කියන්නේ khනිජ තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා මේකත් වටිනාකමේ සන්නිධියක් ලෙස වටිනාකමේ සන්නිධියක් ධනෙ රැස් කර ගැනීමේ මාධ්‍යයක් විදියටත් මුදල් පාවිච්චි කරනවා. සමහර විට ඔබ ඉස්කෝලේ යද්දී එක දවසක සල්ලි ගෙනියන්න බැරි වුණා. එහෙම නැත්නම් ගෙදරින් දෙන්න සල්ලි තිබ්බේ නැහැ. ඒ වගේ වෙලාවක යාළුවෙක්ට කියනවා මට රුපියල් 50ක් ණයට දියන් මං හෙට ගෙනත් දෙන්නම්. ව්‍යාපාරිකයෝ සමහර විටක බැංකුවෙන් ඉල්ලනවා මට ලක්ෂයක් දෙන්න මම මේක මාසිකෙන් ගෙවන්නම්. සමහර විට අපේ ගෙවල් වල කාර්යාලයේ හෝ වෙනත් යාළුවෙක්ගෙන් සල්ලි හදිස්සියකට මුදල් ඉල්ල ගන්නවා. ඒවා ආපහු ගෙවනවා. ඒවට අපි කියනවා කල් පහුවෙච්ච ගෙවීම් සඳහා යොදා ගන්න මාධ්‍යයක් විදියට මුදල් භාවිතා කරනවා. එහෙම නැත්නම් ඒකට වචනයක් අපි කියනවා විලම්බිත ගෙවුම් මාධ්‍යයක් විදිහට මුදල් භාවිතා කරනවා. ඒ නිසා මුදල් ප්‍රධාන වශයෙන් කාර්යයන් 4ක් ඉටු කරනවා. විනිමය මාධ්‍යයක්, වටිනාකමේ මිනුම් දණ්ඩක්, සන්නිධියක්, විලම්බිත ගෙවුම් මාධ්‍යයක්. මේ කාර්යයන් 4 මා හිතනවා ඔබේ සටහනේ සඳහන් කරලා තියෙනවා. මුදල් සඳහා කවර උපකරණයක් භාවිතා කළද එකෙන් ඉටු වෙන වැදගත් කාර්යයන් 4ක් තියෙනවා. විනිමය මාධ්‍යයක්, වටිනාකම මිනීමේ මිනුම් දණ්ඩක්, වටිනාකමේ සන්නිධියක්, විලම්බිත ගෙවුම් මාධ්‍යයක්. වටිනාකමේ මිනුම් දණ්ඩක් කියන ගිණුම් මේකයක් කියලාත් අපි කතා කරනවා. ඒකේ පළවෙනි කාර්යය ඔබ ලියා ගන්න ඉඩ තියලා තියෙනවා අපි විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම.
වැදගත් වෙන්නේ ඔබ මේක හඳුන්වන ආකාරය. කාර්යයන් 4 මතක තියෙන්නත් ඕනේ. හඳුන්වන ආකාරයත් වැදගත් වෙන්න ඕනේ. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. ඔබ දන්නවා ඔබට වෙළඳ පොලෙන් භාණ්ඩයක් මිලදී ගන්න මුදල් ඕනේ. මුදල් දුන්නහම රුපියල් 50000ක් දුන්නහම ඔබට ජංගම දුරකථනයක් ලබා ගන්න පුළුවන්. ඒතර මුදල් වලින් මොකද්ද ඔබ කරේ? විනිමය කියන්නේ හුවමාරු කියන එක. මේ ව්‍යාපාරිකයා ළඟ තියෙන ජංගම දුරකථනය එයාගෙන් ඔබට හුවමාරු වුණා, ඔබ ළඟ තිබ්බ මුදල් එයාට හුවමාරු වුණා. ඒ නිසා භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට ඒ ගන්න භාණ්ඩය හෝ සේවාව සඳහා ගෙවීමේ මාධ්‍යයක් විදියට මුදල් යොදා ගන්නවා. වෙන විදිහෙන් කියනවා නම් අතීතයේ කෙලින්ම වීබුසලක් දීලා උදැල්ලක් හුවමාරු කරගත්තා. හැබැයි එතකොට මුදල් තිබ්බේ නැහැ. ඒ හුවමාරුවේදී අපි කිව්වා දෝෂ ගොඩක් තියෙනවා. දෙන්නගේ උවමනා ගැලපෙන්න ඕනේ, ද්වික සම්පාතයක් තියෙන්න ඕනේ. කුඩා කොටස් වලට බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. විභුසල් භාගයක් කියන්නේ උදළු භාගයක් කියන්න බෑ. ඒ නිසා මෙන්න මේ හුවමාරුවේ තියෙන දෝෂ මේවා එහෙම ගෙන යන්න බෑ, ගබඩා කරලා තියාගන්න බෑ. මේ නිසා අතර මැද්දට තමා මේ අඩුපාඩුව වළක්වන්න තමා මුදල් කියන මාධ්‍ය මේ අතර මැද්දට යෙදුවේ. ඒ නිසා මේ හුවමාරුවේ මාධ්‍ය විදියට හුවමාරුවේ අතරමැදි උපකරණයේ විදියට දැන් මුදල් භාවිතා වෙනවා. දැන් වී දීලා මුදල් ගන්නවා, මුදල් දීලා උදැල්ලක් ගන්න පුළුවන්. ඒ නිසා භාණ්ඩ සේවා හුවමාරුවේ අතරමැදියෙක් විදිහට මුදල් භාවිතා වෙනවා. එහෙම නැත්නම් මුදල් ගෙවලා භාණ්ඩයක් ගන්නවා, භාණ්ඩයක් දීලා මුදල් ගන්න පුළුවන්. ඒතර මේ විනිමය මාධ්‍ය තුල මොකද්ද තියෙන වැදගත්කම? එකක් තමයි මුදල් තියෙන එකෙන් හුවමාරුව පහසු වෙනවා. කාර්යක්ෂම වෙනවා. නැත්තම් වෙන්නේ මෙයාට වී අවශ්‍ය වෙනකල් ඉන්න වෙනවා උදැල්ල ගන්න. දැන් එහෙම නැහැ. මං වී බුසල් 1000ක් නිපදෙව්වත් තව කෙනෙක්ගේ අවශ්‍යතාව එනකල් ඉන්න ඕනේ නැහැ. වෙළඳ පොලක් තියෙනවා, මට ඒවා විකුණන්න පුළුවන්. හුවමාරුව පහසුයි. මේ නිසාම ලෝකේ මහා පරිමාණ නිෂ්පාදන බිහි වෙන්න පුළුවන්. ඇයි? ඉස්සර මම නිපදෙව්වේ මට ගෙදර කෑමට අවශ්‍ය වී ටිකක් හා උදැල්ලක් සමග හුවමාරු කරගන්න වී ටිකක් විතරයි. දැන් මං අක්කර 500ක වී වගා කරනවා. ඇයි? විකුණ ගන්න පුළුවන්. ඒ නිසාම මහා පරිමාණ නිෂ්පාදනයක් කරන්න පුළුවන්. ඒ නිසාම ශ්‍රම විභජනය, විශේෂීකරණය වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා විනිමය මාධ්‍යයක් විදිහට මුදල් තිබීම හුවමාරුව කාර්යක්ෂමයි, ඉක්මන් වෙනවා. අනිත් අයගේ අවශ්‍යතාවය ඉටු වෙනකල් ඉන්න ඕනේ නැහැ. පහසුයි. අනිත් පැත්තෙන් මුදල් තියෙන නිසා ඕනේ තරම් නිපදවන්න පුළුවන්. Tamanට අවශ්‍ය ප්‍රමාණය විතරක් නෙමෙයි වෙළඳපොලකට විකුණ ගන්න පුළුවන්. මහා පරිමාණව නිපදවද්දී ඒක හරහා ශ්‍රම විභජනයේ විශේෂීකරණය වගේ දේවල් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ ගොඩාක් දේවල් අපි ඉකෝන් වලටත් ගොඩක් වැදගත් වෙන ඒවා තියෙනවා. මෙතන අපි මේ පාඩමේදී දල අවබෝධයක් තමයි මේකෙදි ලබා දීමක් කරන්නේ. භාණ්ඩ හා සේවා හුවමාරුවේදී මුදල් අතරමැදියෙක් වශයෙන් කටයුතු කිරීම. නැතහොත් භාණ්ඩ සේවාවල මිල ගෙවීම මුදල් මගින් සිදු කිරීමක් කරනවා කියන එක. 30000ක ජංගම දුරකථනයක් සල්ලි වලට ගන්නවා. ඒ කියන්නේ 30000 දෙනවා දුරකථනය ගන්නවා. මුදලින් අපේක්ෂිත අනෙක් කාර්යයන් ඉටු වීමට නම් ඒ කියන්නේ ධනෙ රැස් කරන්න වටිනාකමේ සම්නිධියක් විදිහට තියාගන්න, අනිත් පැත්තෙන් ණය ගන්න, ණය ගෙවන්න, වටිනාකම මනින්න මුදල් භාවිතා කරනවා කියලා මම දැන් ටිකට ඉස්සෙල්ලා කිව්වා. මා කිව්වා
විනිමය මාධ්‍යයකට අමතරව මුදලේ තව කාර්යයන් 3ක් තියෙනවා. කියන්න මට මොනවද කියලා? එකක් තමයි වටිනාකමේ මිනුම් දණ්ඩක්, ඒ වගේම සන්නිධියක්, විලම්භිත ගෙවුම් මාධ්‍යයන් ණය ගෙවන්න පුළුවන්. ඒ කරුණු තුනම ඉටු වෙන්න නම් හුවමාරු මාධ්‍යයක් විදියට මුදල් වලට කටයුතු කිරීමේ හයිය තියෙන්න ඕනේ. මිනිස්සු පිළිගන්නේ නැත්නම් හුවමාරුව සඳහා රැස් කරලා තියාගෙන වැඩක් නැහැ. ණය ගන්න බෑ. මයින්ඩ් විදියක් නැහැ. ඒ නිසා අනිත් සියලු කාර්යයන් වලට මේ කාර්යය තමයි ඇත්තටම උදව් වෙන්නේ, ප්‍රධාන කාර්යයක් වෙන්නේ. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමේ තියෙන වැදගත්කම තමයි එතකොට හුවමාරු ක්‍රමයේ දුර්වලතාව දෙන්නගේ කැමැත්ත තියෙන්න ඕනේ කියනවා පිටු දැකලා හුවමාරු කාර්යක්ෂම වෙනවා. ඒ වගේම මහා පරිමාණ නිෂ්පාදන වලටත් මේක රුකුල් දෙනවා. ඊළඟ දෙවන කාර්යයට අපි එනවා. ඒ තමයි වටිනාකමේ මිනුම් දණ්ඩක් එහෙම නැත්නම් ගිනුම් ඒකයක් ලෙස කටයුතු කිරීම. ඔබ කඩේට ගිහිල්ලා ඇහුවාම මුදලාලි මේ කිරි පැකට් එක කීයද කියලා එයා කියනවා රුපියල් 30යි. ඒ වගේම ඔබේ ෆෝන් බිල කීයද කියලා ඇහුවාම එහෙම නැත්නම් ඩේටා වල අගේ කීයද කියලා ඇහුවාම රුපියල් 200ක් කියනවා. ඒ වගේම සමහර විට ඔබ මොනවා හරි සුපර් මාකට් එකට ගිහිල්ලා භාණ්ඩයක් ගද්දි ඒ භාණ්ඩේ මිල ලකුණු කරලා නැහැ. සමහරට බාකෝඩ් එකකට එහෙම නැත්නම් මැෂින් එකකට ඇල්ලුවා මේ මැෂින් එකෙන් කියනවා මේකේ මිල මෙච්චරයි. ඒ නිසා නිතරම වටිනාකම මනින්න මුදල් භාවිතා වෙනවා. මුදලින් වටිනාකම මනිද්දී අපි ඒකට කියන්නේ මිල කියලා. මුදලින් වටිනාකම මනිද්දී ඒකට කියන නම තමයි මිල. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාරයක අද කොච්චරක් විකුණුම් තියෙනවද අද සුපර් මාකට් එක විකුණුම් කීයද? ඒක එන්නේ සමහරට රුපියල් 30 ගානේ කිරි පැකට් 100ක් වික්කොත් මෙතන රුපියල් 3000යි බිලේ එනවා. ඒ වගේම සමහර විටක සබන් කැට දෙකක් එක්කෙනෙක් අරන් තියනවා. සබන් කැටයක් රුපියල් 75යි ඒ අනුව 150යි. මේ වගේ ව්‍යාපාරිකයාට හවස් වෙද්දි ආදායම් කීයද වියදම් කීයද ඊට පස්සේ මේවා accounts වල තියන්න පොත් ලැබීම් කරන්න ගිණුම් හදන්න ලාභාලාභ හොයන්න මේ වටිනාකම මුදලින් මැන්නේ නැත්තම් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා වටිනාකම මනින්න මිනුම් දණ්ඩ අනිත් පැත්තෙන් ගිණුම් මේකයක් ඒ කියන්නේ accounts තියන්න ලාභාලාභ බලන්න මේ මුදල් කියන එක තිබුණ නැත්තම් කරගන්න හැකියාවක් නැහැ. ඒකත් ඉතා වැදගත්. ඒ නිසා හැඳින්වීම තියෙනවා. ඒකත් ලියා ගන්න ඕනේ ඔබ වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම. භාණ්ඩ හා සේවාවන්හි වටිනාකම හේවත් අගය මැනීම සඳහා මුදල් භාවිතා කිරීම. එවිට එය මිල ලෙස හඳුන්වනවා. එයින් ගිණුම් තැබීම පහසු වීම ඇති නිසා ගිණුම් මේකයක් කියලා හඳුන්වනවා. සපත්තු ජෝඩුවක් රුපියල් 1999.90ක් ලෙස මිල කිරීම. ව්‍යාපාර අධ්‍යයනය කරන අය විදිහට මෙවැනි මිල කිරීම පිළිබඳව ඔබ දැකලා තියෙනවා. මේවට අපි කියන්නේ මනෝවිද්‍යාත්මක මිල කිරීම. හේතුව මේ සපත්තු ජෝඩුවේ මිල රුපියල් 2000ක් කියලා ගහලා තිබුණා නම් ඔබට හිතෙනවා අම්මෝ 2000ක් මිල වැඩි. 1999.90යි කියලා දැක්ක ගමන් ඔබට හිතෙන්නේ නැහැ 2000ක් කියලා. ටිකක් අඩුයි කියලා තමයි හිතෙන්නේ. ඒ නිසා ඔබ ගන්නවා. නමුත් ටික වෙලාවක් ගිහිල්ලා බලනකොට ඔබට තේරෙනවා මේකේ අඩු වෙලා තියෙන 1000යි. ඒ නිසා නිතර අර මිල අඩුයි කියන හැඟීම හිතට දෙන්න තමයි මෙවැනි මිල කිරීම කරන්නේ. නමුත් මේ හැම එකක්ම කරන්න නම් මුදල් තියෙන්න ඕනේ. ඉතින් මේ නිසා ඇත්තටම භාණ්ඩ හා සේවා හුවමාරුව පහසු වීමක් වෙලා තියෙනවා. ගිණුම් තැබීම පහසු වෙලා තියෙනවා. ඒක තමයි වැදගත්කම විදිහට අපි කටයුතු කිරීමක් අපි කියලා තියෙන්නේ. මුදලින් තක්සේරු කර හැකි වීම නිසා ගනුදෙනු පහසු වෙනවා, ගිණුම් තැබීම පහසු වෙනවා. ඒ හැම දෙයක්ම ව්‍යාපාර කටයුතු වලට වැදගත් වෙනවා.
තුන්වෙනි කාරණය ඔබ ලියා ගන්න ඕනේ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම. නිධි කියලා කියන්නේ තැන්පතු. ඉස්සර මිනිස්සු තමන්ගේ හරක් ගබඩා කරලා තියන් හිටියා. තමන්ගේ අටු කොටුවල කුරක්කන් තල වී ගබඩා කරලා තියන් හිටියා. දැන්ටත් තියෙනවා. ඊට පස්සේ මිනිස්සු රත්තරන් බඩු එකතු කරන් ඉන්නවා. හැබැයි ඒ හැම එකටම වඩා මුදල් වටිනාකම රැස්කරනද ධනය රැස්කරනද පහසු මාධ්‍යයක් කියලා අපි කියනවා. අවිනිශ්චිතතාව අඩු මාධ්‍යයක් කියලා අපි කියනවා. ඇයි? ධනය භාණ්ඩ වලින් රැස් කරගත්තොත් ඒවැ වටිනාකම ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. මුදලුත් ඒ ප්‍රශ්නේ තියෙන්න පුළුවන් උද්දමනයකදී. නමුත් අවිනිශ්චිත බව අඩුයි. පහසුයි. ඒ වගේම ඒ රැස් කරගත්ත ධනය ද්‍රවශීලයි. ඒ නිසා වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කරනවා කියන්නේ පහසුවෙන් ධනය තියාගන්න පුළුවන්. ඒ වගේම ඒ ධනය හැම වෙලාවකදීම අපට කීයක්ද කියලා වටිනාකමේ මිනුමක් ලෙස දැනගන්න පුළුවන් කීයක්ද තියෙන්නේ. ධනය කීයද? ලක්ෂයයි. ලක්ෂයක් තැන්පත් කරා. ඉතින් එහෙම මයින්ඩ් පුළුවන් වෙන්නේ මුදල වටිනාකමේ මිනුමක් හින්දා. අනිත් පැත්තෙන් මුදල් වලින් බිලියන ගණනාවක් හෝ තියාගන්න පහසුයි. අටුකොටු පුරවන්න දෙයක් නැහැ ලොකුවට. හරක බාන තියාගන්නවා වගේ අමාරු නැහැ. ඒ වගේම රට තුළ ලොකු උද්දමනයක් වුනේ නැත්නම් ඒවේ අගේ අඩු වෙනවා අඩුයි. ඉතින් ඒ නිසා නිතරම මුදල් ධනෙ රැස් කිරීමේ හොඳ පහසු මාධ්‍යයක්. මුදල් රැස් කර තබාගත හැකි බවයි කාසි නෝට්ටු යල් පැනීමකින් තොරව, ෂේවීමකින් තොරව දැන් සමහර දේවල් රැස් කරලා තියාගද්දී ඒවා යල් පනිනවා. ඒතර මිල අඩු වෙනවා. නමුත් එහෙම නැතුව ෂේවීමකින් තොරව රැස් කර තබා ගනිමින් අනාගතයේ භාණ්ඩ සේවා ගනින්න ලබා ගන්න භාවිතා කරන්න පුළුවන්. ඒතර අනාගතයේ භාණ්ඩ සේවා ගන්න භාවිතා කරන්න පුළුවන්. 10000ක මුදලක් ඉතිරි කිරීම. මේකේ තියෙන වැදගත්කම තමයි ගිණුමක තැම්පත් කර හෝ ළඟ තබා ගැනීමෙන් පහසුවෙන් ඉතිරි කර ගන්න පුළුවන් පහසුවක් තියෙනවා. ඒ වගේම අවිනිශ්චිත භවයේ අඩුවකුත් තියෙනවා. හතරවෙනි කාර්යයත් ඔබ ලියාගත්තා නම් හොඳයි. ඒ තමයි විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. මොකද්ද මේ? ඉස්සර අපි හරකෙක් ණයට ගත්තා. මුදල් නැති කාලේ හරකෙක් ණයට ගත්තා. හරකෙක් ණයට ගද්දී හරකව නිර්වචනය කරගන්න බෑ. කං සහිත, අං සහිත, උස මෙච්චරක් තියෙන පාට මෙහෙම හරියට කියන්න බෑ. දැන් අපි දන්නවා ණයක් ගත්තොත් 10000ක හරියටම 10000යි. 10 ඉස්සර හරකෙක් ණයට ගද්දී හරකක් කොයි වගේද අපට කියන්න බෑ. හඳුන්වන්න බෑ. ආපහු හරක දෙනකොට කොයි වගේ හරකෙක්ද දෙන්නේ? මේ හරක සමාජයට වයසට ගිහිල්ලා. මේ වගේම හරකෙක් හොයාගන්න බෑ. අගේ අඩුද වැඩිද කියලා හිතන්න බෑ. ලෙඩ රෝග සහිත හරකෙක්ද කියලා දන්නෙත් නෑ. නමුත් දැන් අපට පුළුවන් හරියටම මේ 10000ම ආපහු ගෙවීමටත් පාවිච්චි කිරීමක් කරන්න ඒ අගේමයි. ඕනනම් මේකට පොලියක් එකතු කරන්නත් පුළුවන්. මුලින්ම ගිවිස ගන්නත් පුළුවන් පොලිය ගැන. ඒ හින්දා ණයක් ලබා ගන්න, ණය ආපහු ගෙවන්න මාධ්‍යයක් විදියට මුදල් පාවිච්චි කරනවා. අපේ ගෙවල් වල අය මාසේ 20 වෙනිදාට පඩි ගන්නකල් ළඟ කඩේකින් තමා පොතකට බඩු ගන්න. එතකොට ඒ අය අපි ගන්න බඩු ලකුණු කරලා තියෙනවා. පඩි දවසට අපි මේ සල්ලි ටික ගෙවලා දානවා. ණය ගන්න, ණය ගෙවන්න. ඒ මුදලාලි පොතේ ලියන්න නම් මුදල් කියන මාධ්‍ය මිනුම් මේකයක් වෙන්න ඕනේ. මයින්ඩ් පුළුවන් වෙන්න ඕනේ කරවල කිලෝවක් මෙච්චරයි පාන් රාත්තලක් මෙච්චරයි. ඒක අපි කලින් කතා කරා මිනුම් දණ්ඩක්. ඒ මිනුම් දණ්ඩෙන් මැනලා ලියනවා මෙච්චරක් මෙයා ණය අරන් තියනවා මෙච්චරක් ආපහු ගෙවන්න ඕනේ.
අද ණයපත් තියෙනවා ක්‍රෙඩිට් කාඩ්. ඒ වෙනුත් අපි ණයට භාණ්ඩ ලබා ගැනීමක් තමයි කරන්නේ. සමහරට ඊට පහු වෙලා අපි ගෙවනවා ඒවා. ඒ නිසා මේ ණය ගන්න, ණය ආපහු ගෙවන්න මාධ්‍යයක් මේක. කල් පහු වෙච්ච ගෙවීම් දැන් බඩු අරන් ඉවරයි. ඒ කල් පහු වෙච්ච භාණ්ඩ සේවා සඳහා ගෙවීම් අපිට දැන් කරන්න හැකියාවක් තියෙනවා මුදල් මගින්. අනාගත මුදල් ගෙවීමක් සඳහා වර්තමානයේ ගිවිසගත හැකි බව. අනාගතේ මම පොලියත් එක්ක මෙච්චර ගෙවන්නම්. ඉදිරි දිනයකදී මුදල් ගෙවීමේ කොන්දේසි අර්ථයේ භාණ්ඩ සේවා මිලට ගත හැකි වීම. 5000කට මිලටගත් භාණ්ඩ තුගයක් සඳහා අප්‍රේල් මාස මුදල් ගෙවීමට ගිවිස ගැනීම. විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම තමයි ණය ගන්න බේරුම් කරන්න මේක පහසු මාධ්‍යයක්. ඔන්න අපි දැන් කාර්යයන් 4 පිළිබඳ පැහැදිලි කිරීම කරා. මම හිතනවා ඔබ ඒ කාර්ය ලියා ගන්න ඇති විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම කියන එක. ඊළඟ අපි අතීතයේ ඉඳලා මේ දක්වා මුදල් විකාශනය වෙච්ච ආකාරය පිළිබඳව පොඩ්ඩක් කතා කළ යුතුයි. ඔබ දන්නවා අතීතයේ සිට මේ දක්වා මුදල් කොහොමද ටිකෙන් ටික එක එක වර්ග වලින් තවත් වර්ගයකට පිවිසී. මුල්ම කාලේ මුදල් විදිහට තිබුණේ ද්‍රව්‍ය මුදල්. ද්‍රව්‍ය කියන්නේ භාණ්ඩ. සමහර ප්‍රදේශවල ඇද්දල, සමහර ප්‍රදේශවල පබලු මේ වගේ විවිධ ද්‍රව්‍ය ඒ ප්‍රදේශවල මිනිස්සු පිළිගන්න, ඒ ප්‍රදේශවල සමහර විට සුලභව තියෙන භාණ්ඩ වර්ග තමයි මුදල් වශයෙන් භාවිතා කරේ. මේ ද්‍රව්‍ය මුදල් භාවිතයත් එක්ක ලොකු අඩුපාඩු තිබ්බා. ද්‍රව්‍ය ගෙන යන්න බෑ. සමහර ප්‍රදේශවල සිප්පි කටු හිඟයි. කුඩා කොටස් වලට බෙදන්න බෑ. ඒ නිසා ලෝහ කුට්ටි, ලෝහ කැබලි මුදල් විදියට පාවිච්චි කරා. ඒ කැබලි වල සයිස් එකක් දිගපල්ලක් නැහැ. යකඩ, රන් රිදී වැනි ලෝහ කැබලි පාවිච්චි කරා. එතකොට අර ඒ ලෝහ කැබලි වල බර වෙනස්, ඊට අමතරව ප්‍රමාණ වෙනස්. ඒ නිසා හරියටම ලෝහ වලින්, විශේෂයෙන් රත්තරන් වලින් කාසි හැදුවා. ඒ රන් කාසිය හදලා කාසියේ වටිනාකම කාසිය උඩ සඳහන් කරා. රන් කාසියගේ මෙච්චරයි. මේකේ බර මෙච්චරයි. පවුමයි. පැන්ස එකයි. මේ වගේ. ඒ නිසා ද්‍රව්‍ය මුදල් වලින් ලෝහ කැබලි වලට ආවා, ලෝහ මුදල් වලට ආවා. එතනින් පස්සේ ආවා ඔන්න අද භාවිතා කරන කාසිහා නෝට්ටු වලට. වර්තමානයේ භාවිතා කරන කාසිහා නෝට්ටු. ඒක තමයි ලෝකේ තාමත් සුලභව භාවිතා කරන මුදල් වර්ගය. ඒක රටක මූල්‍ය අධිකාරිය මහ බැංකුව නිකුත් කරන දෙයක්. ලංකාවේ රුපියල් 7. නමුත් එතනින් පස්සේ මේ මුදල් එහෙම ගෙන යාමේ අපහසු ගණන් කිරීමේ අපහසුකම් මේවා මත බැංකු මුදල් භාවිතයට ආවා. බැංකු මුදල් කියන්නේ චෙක්පත් භාවිතා කරලා ගනුදෙනු කළ හැකි ජංගම ගිණුම් වල තියෙන සල්ලි. චෙක්පත් කියන්නේ මුදලක් නෙමෙයි, කොල කෑල්ලක් විතරයි. නමුත් චෙක්පත් භාවිතා කරලා ජංගම ගිණුමේ තියෙන සල්ලි හුවමාරු කරන්න පුළුවන්. ඊට බැංකු මුදල් කියන්නේ ජංගම ගිණුමේ තියෙන මුදල් ශේෂය. එතනින් පස්සේ අද තියෙන විද්‍යුත් මුදල් කියන එක භාවිතයට ඇවිල්ලා තියෙනවා. මනි විද්‍යුත් මුදල් විදිහට ගොඩක් විට ඔබ දන්නවා අන්තර්ජාලය හරහා භාවිතා කරන මුදල් වර්ග තියෙනවා. ඊට අමතරව PayPal වගේ දේවල් හරහා, ගිණුම් හරහා භාවිතා කරන ඒවා තියෙනවා. ආර්ථික විද්‍යාව වගේ විෂයක නම් දැන් ණයපත් වගේ දේවල් මුදල් ආදේශක විදිහටයි භාවිතා කරන්නේ. ඒවා විද්‍යුත් මුදල් විදිහට භාවිතා වෙන්නේ නැහැ. නමුත් ව්‍යාපාර අධ්‍යයනයේ ණයපත් හරපත් විද්‍යුත් මුදල් විදිහටත් භාවිතා කරනවා. හොඳයි. අපි ඒ ලක්ෂණ හරහා විකාශනයට එමු. ඉස්සල්ලාම අපි දකින්න ලැබුණේ ද්‍රව්‍ය භාවිතය. අර භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වීමේ දුර්වලතා නැති කරලා
ද්‍රව්‍ය අතරමැද්දට මුදල් විදියට භාවිතයට ආවා. සිප්පි කටු, දුම්කල, ඇද්දල, පබළු ඒ වගේ දේවල්. ඊට පස්සේ ලෝහ කැබලි ආවා. ඒවා විවිධ සයිස් වලට තිබ්බ ඒවා යකඩ, රන් රිදී වගේ දේවල්. ඇතර මේ වගේම සයිස් එකක් නැතුව එක එක ප්‍රමාණ වලින් ලෝහ ද්‍රව්‍ය ආවා. ඊට පස්සේ තමා තුන්වෙනි කාරණේ ලෝහ කාසි හරියටම බර ප්‍රමාණය දිග ඇතුව ඒවැ වටිනාකම මුහුණත මුද්‍රණය වෙලා තිබ්බ ලෝහ කාසි මුදල් භාවිතයට ආවේ. ඉන්පසුව තමා අද භාවිතයට අරන් තියෙන කාසි හා නෝට්ටු ඔබ මම හිතනවා ලියාගෙන යනවා ඇති මේ විකාශනයේ භාවිතයට ආවේ. මේ මුදලේ විකාශනය අපි පොඩ්ඩක් මුල් පාඩම් වලත් ඔබත් සමග සාකච්ඡා කරා. ඊළඟට කාසියා නෝට්ටු භාවිතයෙන් පස්සේ තමයි බැංකු මුදල් භාවිතයට ආවේ. ජංගම ගිණුම් ආශ්‍රිතව භාවිතා කරන මුදල් චෙක්පත් හරහා තමයි ඒ ජංගම ගිණුම් වල ශේෂ අපට හුවමාරු කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි විද්‍යුත් මුදල් භාවිතය ආරම්භ වුණේ. ඒක තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමග හඳුන්වා දුන්න දෙයක්. What would shopping look like if you could walk into a store, grab what you want, and just go? What if we could weave the most advanced machine learning, computer vision, and AI into the very fabric of a store so you never have to wait in line? No lines, no checkouts, no registers. Welcome to Amazon Go. Use the Amazon Go app to enter. Then put away your phone and start shopping. It's really that simple. Take whatever you like. Anything you pick up is automatically added to your virtual cart. If you change your mind about that cupcake, just put it back. Our technology will update your virtual cart automatically. හොඳ මුදලක මොනවද තිබිය යුතු ලක්ෂණ? හොඳ මුදලක් වෙන්න මොන වගේ අංග ඒකේ තියෙන්න ඕනේද? හොඳ මුදලක පැවතිය යුතු අංග කියන්නේ ඒ මුදල සමාජයේ විසින් පොදුවේ පිළිගන්නේ නැත්නම් කොහොමටත් ඒක හොඳ මුදලක් වෙන්න බෑ. ඒ පිළිගැනීමත් එක්කම පිළිගන්න තවත් තිබිය යුතු අංග තමයි හොඳ මුදලක ලක්ෂණ කියන්නේ. ඒ නිසා මුදල් නිර්වචනය කරද්දී මම ඔබට කිව්වා මේක පොදුවේ පිළිගන්න ඕනේ හැමෝම. හැමෝම නම් සමස්තයම පිළිගන්න ඕනේ. සමස්තයට කියන්නේ සාරුව. ඒ නිසා මේ පොදු පිළිගැනීම කියන වචනේ තව ආකාරයකට අපි කියනවා හැමෝම පොදුවේ සාරුව. ප්‍රතිගෘහිතතාව. ඒ කියන්නේ පිළිගැනීම කියන එක තමයි. පොදුවේ පිළිගන්නේ නැත්නම් ඒක මුදල් නෙමෙයි. අපි කිව්වා සිප්පි කටු සමහරු පිළිගත්තේ නැහැ. දුම්කල මුදල් විදියට තියෙන කාලේ සමහරු පිළිගත්තේ නැහැ. නමුත් සමාජයේ විසින් පොදුවේ පිළිගන්නවා නම් ඒවා මුදල්. දෙක මුදල හොඳයි නම් ඒක කල් පැවැත්ම එහෙම නැත්නම් ඩියුරබිලිටි. අද තියෙන රුපියල් 5000 නෝට්ටුව කල් පවතින්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක හොඳ කඩදාසියකින් මුද්‍රණය වෙලා නැත්නම් වතුරේ වැටෙන ගමන් දෙකට ඉරලා යනවා නම් දාඩියට දිය වෙනවා නම් ඒක හොඳ මුදලක් නෙමෙයි. ඒ නිසා ඒක කාලයක් පවතින දේවල් වලින් මුද්‍රණය කරලා තියෙන්න ඕනේ. ඒක හොඳ කඩදාසියක මුද්‍රණය වෙලා තියෙන්න ඕනේ. අතට දිය වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඊට වැදගත් දෙයක් අනුකරණය දුෂ්කර වීම. ඒ සඳහා ලංකාවේ හා ලෝකේ මුදල් මුද්‍රණයේදී විශේෂිත උපක්‍රම භාවිතා කරලා තියෙනවා.
විවිධ කෙඳි වර්ග පාවිච්චි කරලා ඒ මුදල් මුද්‍රණය කරලා තියෙන්නේ. ඒක ඇතුලේ දිය සලකුණු යොදලා තියෙනවා. ඒ වගේම ඒ මුදල තුල විවිධාකාරයේ රූප ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ඒ මුදල් නෝට්ටුව අත ගෑවහම සමහර උස් වෙච්ච තැන් තියෙනවා. ඒ වගේ අර අනුකරන දුෂ්කරතාව ඉතා වැදගත් මුදල් නෝට්ටුවල. කුඩා කොටස් වලට බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. රුපියල් 1000 නෝට්ටු විතරක් තිබ්බනම් මාරු කරගන්න බෑ. ඒ නිසා රුපියල් 10 රුපියල් 20 එවැනි මුදල් වර්ග තියෙන්න ඕනේ. කාසි වගේ දේවල් තියෙන්න ඕනේ. කුඩා කොටස් වලට බෙදා ගන්න බෑ නම් අපිට සමහර භාණ්ඩ සේවා ගන්න බෑ. බෙදෙන සුළු බව. ඒත් එක්කම පහසුවෙන් ගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. රුපියල් 100ක් කිලෝ 2ක් විතර බරයි නම් ගෙනියන්න බෑ. නෝට්ටුවක් ලොකු එකක් නම් අපිට ගෙනියන්න බෑ. පහසුවෙන් ගෙන යා හැකි වීම වගේම පහසුවෙන් හඳුනාගත හැකි වීම. සමහර නෝට්ටු අඳුර ගන්න බෑ. 100 කොලයක්ද 20 කොලයක්ද අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පහසුවෙන් හඳුනාගත හැකි වීමත් ඉතා වැදගත්. ඉතින් මේවට අමතරව හොඳ මුදලක් නම් සාපේක්ෂ හිඟ ද්‍රව්‍යයක් වෙන්න ඕනේ. සුලභ වෙන තරමට මේක ගණන් ගන්න නැති වෙනවා. ඒ වගේම මෙහි වටිනාකම ඉක්මනින් වෙනස් වෙන්නේ නැති වෙන්න ඕනේ. සමහරට අද තියෙන රුපියල් 100 වටිනාකමට රුපියල් 10 දක්වා බහිනවා නම් වැඩක් නැහැ. ඒ කියන්නේ උද්දමනකාරී තත්ත්වයක එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම කාසි වගේ ඒ වගේ ඒ ලෝහයේ අගය හිතන්නකෝ රුපියලේ කාසිය කියලා මේ ලෝහයේ අගයට වඩා මේ මුහුණත අගය වැඩි වෙන්න ඕනේ. ලෝහයේ අගයට අපි කියනවා නයිසර්ගික අගය, හදලා තියෙන අගය. ඒ නයිසර්ගික අගයට වඩා මුහුණත අගය වැඩි වෙන්න ඕනේ. ඇයි? ලංකාවේ ඉස්සර තිබ්බ සත 10 5 කාසි ඒවා අච්චු ගහලා තිබ්බ ටංකණය කරලා තිබ්බ ලෝහය ඊටාම් වටිනවා. ඒ හින්දා අපේ පොඩි කාලේ අපිට මතකයි අපේ ගෙවල් වලට සමහරු එනවා ටික කාලෙකදී ඒ ලෝහ සත් 10 5 කාසි තියෙනවා නම් අපිට දෙන්න අපි 10 කාසියකට රුපියලක් දෙන්නම් කියලා. හේතුව ඒ ලෝහයෙන් ඒගොල්ලෝ අරන් ගිහිල්ලා ඇන හදලා ඇන විකුණනවා සමහර රුපියල් 2කට 3කට. ලෝහයේ අගයට වඩා මුහුණත අගය වැඩි වෙන්න ඕනේ. ඒ නිසා තමයි දැන් රුපියලේ කාසිය එන්න පොඩි කරලා අර රුපියලේ අගය අඩු වෙලා තියෙන හින්දා ලෝහයේ අගය තවත් අඩු කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලක්ෂණ හොඳ මුදලක තිබිය යුතුයි. ඒ නිසා එක ඔබට ලියා ගන්න පුළුවන් පොදු පිළිගැනීමක් තිබීම නොහොත් සාර්ව ප්‍රතිග්‍රහිතතාව acceptability මිනිසුන් අතර පොදුවේ පිළිගන්න ඕනේ. නොපමාව පිළිගන්න ඕනේ. ප්‍රතික්ෂේප කරන්න බෑ. කල් පැවැත්මක් තිබීම. මුදල පොදු පිළිගන්නවා නම් ඒකේ නෛතික වළංගුභාවයක් තියෙනවා. ඉතින් පොදුවේ පිළිගන්න ඕන නිසා තමයි අද මේකට මුදල් ඇමතිවරයා අස්සම් කරලා ඒත් එක්කම රජයේ නිල ලාංඡන යොදලා තියෙනවා. කල් පැවැත්මක් තිබීම. දීර්ඝකාලීන පැවැත්මකින් යුක්ත ද්‍රව්‍ය වලින් එක හදන්න ඕනේ. හොඳ කඩදාසි, හොඳ ලෝහ පාවිච්චි කරන්න ඕනේ. අනුකරණයේ දුෂ්කරතාව ඒවා ව්‍යාජ මුදල් සැකසීමට නොහැකි වෙන්න ඕනේ. හතරවෙනි කරුණ පහසුවෙන් ගෙන යන්න පුළුවන්. පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඕනේ තැනක මේ නෝට්ටුව දැව දන්නවා සමහරට ඇස්පේන් නැති කෙනෙක්ට උනත් අඳුර ගන්න පුළුවන් මේකේ හතර කොනේ තියෙන සමහර සලකුණු අතගාලා. කුඩා කොටස් වලට බෙදන්න පුළුවන් බෙදෙන සුළු බව. ඊට අමතරව මේකේ තියෙන තවත් අංග ලක්ෂණ කීපයක් තියෙනවා. හිඟ දුලබත් වෙන්න හොඳ නැහැ, සුලබත් වෙන්න හොඳ නැහැ ඕනෑමට වඩා. දැන් ලෝහවල ප්‍රශ්නේ උනේ දුලබයි, හැමතැනම ලෝහ නැහැ, හිඟයි. අගේ නොවෙනස්ව තිබීම හා කාසිවල ඇතුලේ අගයට වඩා මුහුණත අගේ වැඩි වෙන්න ඕනේ.
ලෝහමයාගේ මූණ තගයට වඩා අඩු වෙන්න ඕනේ. ඒ තමයි හොඳ මුදලක තියෙන්න ඕනේ ලක්ෂණ. ලංකාවේ භාවිතා වන විවිධ මුදල් වර්ග කීපයක් මේ එක්කම අපි කතා කරාම ඔබට අද තියෙන තත්ත්වයේ පිළිබඳවත් යම් අවබෝධයක් ලැබෙයි සහ ඔබට මේ කොටස් බහුවර්ණ වගේ ප්‍රශ්නවල විවිධ ආකාරයෙන් ලැබිලා තියෙන ඒවා. ඒ තමා එක මුදල් වර්ගයක් අපි ගන්නවා ව්‍යවහාර මුදල්, නියෝග මුදල්, ආඥාප්ති මුදල්. මේ තමා රටක මූල්‍ය අධිකාරිය. කවුද රටක මූල්‍ය අධිකාරිය? ඒ රටේ මහ බැංකුව. රටක මූල්‍ය අධිකාරිය නොහොත් මහ බැංකුව නිකුත් කරලා තියෙන කාසි සහ නෝට්ටු තමා මේ අපි කතා කරන ව්‍යවහාර මුදල් කියලා කියන්නේ. ඇයි ඒවට නියෝග හෝ ආඥාප්ති කියන්නේ? මේ රජයේ ආඥාව මත තමා මේවා නිකුත් කරලා තියෙන්නේ. නෝට්ටු වල ගහලම තියෙන ඔබ දැකලා ඇති ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතුළත ඕනෑම මුදල් ගනුදෙනුවක් කරන්න මේක නීතියෙන් වළංගුයි. කාගේ සහතිකයේද තියෙන්නේ? මුදල් ඇමති ඒ ආණ්ඩුවේ නියෝජිතයෙක් විදිහට මහ බැංකුවේ අධිපති මේ දෙන්නගේ අස්සන ඇතුව තියෙන්නේ. එහෙම නැති වුණා නම් මොකද වෙන්නේ? රුපියල් 5000 නෝට්ටුවට 5000ක බඩු ගන්න බැරි වෙනවා. ඇයි? මේ කොල කෑල්ල 5000ක් වටින්නේ නැහැ. මේක මුද්‍රණය කරන්න රුපියල් අපි හිතමු 20ක් යයි. නමුත් මේ කොලේ 5000කට බඩු ගන්න වටිනාකමක් තියෙනවා. රුපියල් 1000 නෝට්ටුව මුද්‍රණය කරන්න රුපියල් 15ක් යයි කොලේට තීන්තවලට. හැබැයි ඒ 1000 නෝට්ටුවෙන් 1000ක බඩු ගන්න පුළුවන්. මේ මුදල් ඇමති මහ බැංකුවේ අධිපති අස්සම් කරලා රජයේ ලාංඡනයේ තියෙන නිසා. ඒක තමයි නියෝගය. ඒක තමයි ආඥාප්තිකාගේ හරි ආඥාවක් තියෙන හින්දා. ඒ නිසා දැනට ඒ ව්‍යවහාර මුදල් නියෝග මුදල් කියලා අපි කියනවා. මේවා අච්චු ගහන්නේ ඒ රටේ එක එක සමාගම්. ලංකාවේ දැනට බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපේ ඩිලාරු කියන කම්පැනිය තමා මේවා අච්චු ගැනීමක් කරන්නේ. රොයල් මින්ට් කියන කම්පැනිය කාසි අච්චු ගැනීමක් කරනවා. ඒක ලංකාවෙන් පිටත කරන්නේ. කාසි අච්චු ගහනවට කියනවා ටංකනයක් කියලා. එතකොට ඒවා ඉතින් ඔබට හිතන්න පුළුවන් නම් ඕන තරම් අච්චු ගහලා දෙන්න පුළුවන් නේ කියලා. නමුත් මහ බැංකුව මේ අච්චු ගහන සල්ලි නිදහස් කරනවා රටේ තියෙන අවශ්‍යතාවයේ පරිදි රටේ උද්දමනයක් ඇති නොවන පරිදි රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ආරක්ෂා කරන පරිදි. ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඒ නිසා මේ නියෝග මුදල්, ව්‍යවහාර මුදල්, ආඥාප්ති මුදල් කියන්නේ අද අපි භාවිතා කරන කාසි හා නෝට්ටු. එතකොට ඔබ නිකන් විභාගයේදී දැනගෙන ඉන්නත් ඕනේ මේ මොනවා ලංකාවේ කාසි වර්ග කීයක් තියෙනවද වළංගු වේවා, නෝට්ටු වර්ග කීයක් තියෙනවද කියන එක පිළිබඳව යම් දැනුමක් ඔබට තියෙන්න ඕනේ විභාග ප්‍රශ්න අහලා තියෙන නිසා. ඉතින් මම මේවා කියද්දී ඔබ දැනගෙන තියාගන්න ඕනේ ඊළඟ ප්‍රශ්නෙට එන්න ඉස්සෙල්ලා නෝට්ටු කීයක් තියෙනවද, කාසි කීයක් තියෙනවද කියන්නේ. ඒ නිසා මේකේ හැඳින්වීම තියෙනවා බලන්න. මාතෘකාව ව්‍යවහාර මුදල්, නියෝග මුදල්, ආඥාප්ති මුදල්. ඒ අර්ථේ මූල්‍ය අධිකාරියේ නියෝග මත නිකුත් කරන කාසි හා නෝට්ටු. මෙම නෛතික පිළිගැනීමක් ඇති මුදල්. එබැවින් රට තුල ඕනෑම මුදල් ගනුදෙනුවක් කරන්න නීතියෙන් වළංගුයි. ව්‍යවහාර මුදල් වල ද්‍රවශීලතාවයේ 100%. ද්‍රවශීලතාව කියන්නේ ඔබ දන්නවා මූල්‍ය අලාභ විඳින්න නැතුව, කල්පමාවක් නැතුව වත්කමක් මුදල් බවට පත් කිරීමේ හැකියාව. ඒ නිසා රත්තරන් බඩුවක් ළඟ තිබ්බත් දැන් මුදල් කරගන්න ගියොත් සමහර විට අඩු ගානට අපිට උකස් තියන්න වෙන්නේ. එහෙම නැත්නම් ටිකක් කල්පමාවක් තියෙනවා. කඩවල් අරින කල් ඉන්න වෙනවා. ඒ වගේ හානි වෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රී ලංකා රජය වෙනුවෙන්
මුදල් නිකුත් කිරීමේ බලය තියෙන්නේ මහ බැංකුවට. ඒවා නිකුත් කරන සමාගම් දෙක පිළිබඳවයි මේ තියෙන්නේ. හොරසල්ලි නෝට්ටුවක් ඇත්තු නෝට්ටුවක්සේ භාවිත කිරීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි. හොර නෝට්ටු අච්චු ගැසීම සහ එම ක්‍රියාවලියේ කොටසක් දැනුවත් හෝ ඉටු කිරීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි. හොර නෝට්ටු ජාවාරමේ හවුල්කරුවෙක් වී අමාරුවේ වැටෙන්න එපා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්. බැංකු මුදල් බොහෝ අය බැංකු මුදල් හඳුන්වන්නේ චෙක්පත් විදියට. නමුත් බැංකු මුදල් කියලා අපි හඳුන්වන්නේ ජංගම ගිණුම්වල තියෙන මුදල් ශේෂය. ජංගම ගිණුම් කරන්ට් accounts එමෙතන ඉල්ලුම් තැන්පතු. ඒවැය තියෙන ශේෂය. ඒතර මේ ජංගම ගිණුම්වල තියෙන මුදල් අපට ආපහු ගන්න හෝ තව කෙනෙක්ට පවරීමට පුළුවන් වෙන්නේ චෙක්පතක් කරහා. ඒ චෙක්පත ජංගම ගිණුම් හිමියා අත්සන් කරන්න ඕනේ. ඒ නිසා ලංකාවේ ජංගම ගිණුම් 100%ක්ම ද්‍රවශීල නැතත් ලෝකෙ ගොඩාක් රටවල ද්‍රවශීලතාවයෙන් බොහොම ඉහළයි. ඒ නිසා බැංකු මුදල් පිළිබඳවත් ඔබ ටිකක් දැනගන්න ඕනේ. හැබැයි බැංකු මුදල් කියන්නේ ඉතිරි කිරීමේ ස්ථාවර ගිණුම් වල තියෙන සියලු මුදල් නෙමෙයි ජංගම ගිණුම් වල තියෙන මුදල්. වාණිජ්‍ය බැංකු පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පතු හේවත් ජංගම ගිණුම් ශේෂ. වාණිජ්‍ය බැංකු වල ඇති ජංගම ගිණුම් තැන්පතු මේවා මුදල් හුවමාරු කරන උපකරණය තමයි චෙක්පත්. ඊළඟ තවත් මුදල් වර්ගයක් පිළිබඳව ඔබට දක්වලා තියෙනවා. ඒකත් විභාගෙදි ටිකක් වැඩියෙන් අහන මුදල් වර්ගයක්. ඒකත් ඔබට ලියා ගන්න පුළුවන්. ආසන්න මුදල් නියමනි. ආසන්න මුදල් එමෙතන නියමනි. මොකද්ද ආසන්න මුදලක් කියන්නේ? දැන් ඔබ දන්නවා මුදල් කියන්නේ මොනවද? මුදල් කියන්නේ 100% ද්‍රවශීල පොදුවේ හුවමාරු මාධ්‍යයක් විදිහට භාවිතා කරන්න පුළුවන් දෙයක්. පොදුවේ හුවමාරු මාධ්‍යයක් විදිහට හැමෝම පිළිගන්න දෙයක්. ඒතර සුලභව භාවිතා වෙන්නත් ඕනේ හැමෝම පිළිගන්නත් ඕනේ. එතකොට දැන් ආසන්න වෙනකොට මොකද වෙන්නේ? මොනවද ආසන්න? මේ ආසන්න මුදල් කියන ඒවා මුදල් තරම්ම ද්‍රවශීල නැහැ. අපි හිතමු මේවැ ද්‍රවශීලතාව 70%යි. උදාහරණයක් ගත්තේ. මුදල් තරම්ම ද්‍රවශීල නැහැ. හුවමාරු මාධ්‍යයක් විදිහට භාවිතා කළ නොහැකි. හුවමාරු මාධ්‍යයක් විදිහට භාවිතා කරන්න බෑ. මුදල් වලට ආසන්න ද්‍රවශීලතාවයක් තියෙනවා අර තරම්ම නැහැ. මොනවද මේ අපි කතා කරන ආසන්න මුදල්? ඉස්සල උදාහරණ මතක තියාගන්න. කාලීන හා ඉතුරුම් තැන්පතු වාණිජ බැංකුවල වෙන්න පුළුවන් වෙනත් ඒවා වෙන්නත් පුළුවන්. කාලීන ඉතුරුම් තැන්පතු. ඔය භාණ්ඩාගාර බිල්පත් වගේ දේවල්, වාණිජ පත්‍ර වගේ දේවල්. ඒතර මේවා ආසන්න මුදල්. ඒතර ජංගම ගිණුම් වල තියෙන සල්ලි නෙමෙයි කාලීන ඉතුරුම් තැන්පත් කියන්නේ වෙන ඒවා. ඉතුරුම් තැන්පතුවක තියෙන සල්ලි වුණත් අපිට ඩෙබිට් කාඩ් එකකින් ගන්න පුළුවන්. ටෙලර් මැෂින් එකකින් ගන්න පුළුවන්. හැබැයි මුදල් වගේම ද්‍රවශීල නෑ ඒවා. ඒවා සල්ලි ආපහු ගද්දී නියම කාලයට පෙර ස්ථාවර තැන්පතු වගේව ගත්තොත් පොලි අඩු වෙනවා. ඉතිරි කිරීමේ ගිණුම් වුණත් මේ මාසේ පොලි ගණනය කරන දිනට පෙර ගත්තොත් පොලි අඩු වෙනවා. ඒ නිසා භාණ්ඩාගාර බිල්පත් කාලේ කල්පිරෙන්න ඉස්සලා දුන්නොත් වට්ටම යටතේ අඩු වෙනවා. අපි පස්සේ ඒවා කතා කරමු විස්තර.
ඒ නිසා මුදල් තරම්ම දවසිල් නැහැ, මුදල් වලට ආසන්න දවසිල්තාවක් තියෙනවා. හැබැයි මේවා දීලා බඩු ගන්න බෑ. හුවමාරු මාධ්‍යයක් විදිහට ඔබේ ස්ථාවර තැන්පතු කුයිතාංශය දීලා කොණ්ඩේ කපන්න බෑ. ඉතිරි කිරීමේ පාස්පෝර්ට් දීලා තේ එකක් බොන්න බෑ. භාණ්ඩාගාර බිලක් දීලා සේවාවක් ගන්න බෑ. ඒ නිසා ඒවා හුවමාරු මාධ්‍යයක් විදිහට සමාජයේ පිළිගන්නේ මුදල් වලට ඉතා ආසන්න දවසිලතාවයක් තියෙනවා. හැබැයි වටිනාකමේ සන්නිධියක් විදිහට වැදගත්. ධනෙ රැස් කරලා තියාගන්න පුළුවන් මේවේ සන්නිධියක්. ධනෙ රැස් කරලා තියාගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ආසන්න මුදල් අපි හඳුන්වනවා ව්‍යවහාර මුදල් මෙන් 100% ද්‍රවශීලතාව යුක්ත නොවූ ඒත් වටිනාකමේ සන්නිධියේ කාර්යය ඉටු කරන පහසුවෙන් මුදල් බවට පත් කළ හැකි වත්කම්. වාණිජ්‍ය බැංකුවල ඇති මහජනයා සතු කාල නිතරුම් තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, වාණිජ්‍ය පත්‍රිකා. දැන් මේවා ඇත්තටම මේ වාණිජ්‍ය බැංකුවල නොවුනත් කාලී නිතරුම් තැන්පතු ආසන්න මුදල් විදියට අපි ගන්නවා. මේවා හුවමාරු මාධ්‍යයක් විදියට භාවිතා කරන්න බෑ. ඔබ ඒක මතක තියාගන්න වෙනවා. ඍජු හුවමාරු මාධ්‍යයක් විදියට ඔබට භාවිතා කරන්න බෑ. ඊළඟ මුදල් වර්ගයේ විද්‍යුත් මුදල්. ඉලෙක්ට්‍රොනික් මනි. විද්‍යුත් ක්‍රමයට නැතහොත් පරිගණක ජාලයක් හරහා ඇත්තටම ගොඩාක් විද්‍යුත් මුදල් කියලා කියන්නේ මෙන්න මේ පරිගණක ජාල හරහා ගනුදෙනු කරන්න පුළුවන්. ඔබ දන්නවා සමහර විටක eBay වගේ දේවල් හරහා අපිට යම් යම් දේවල් ගනුදෙනු කිරීමේ කරන්න හැකියාවක් තියෙනවා. ඒතර ඒ පරිගණක ජාල හරහා හුවමාරු කරගන්න පුළුවන් දේවල් තමයි මෙතනදී ගොඩක් විට ගන්නෙ. නමුත් අපි සමහර විට ණයපත් හරපත් වගේ දේවලුත් ණයපත් හරපත් මේවත් විද්‍යුත් මුදල් විදියට ගන්න ප්ලාස්ටික් කාඩ් පත්. ඒ නිසා විද්‍යුත් ක්‍රමයට නැතහොත් පරිගණක ජාලයක් කරහා හුවමාරු වන මුදල් නැතහොත් තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිඵලය ලෙස බිහි ඇති දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදී ගෙවීම් කරන්න යොදා ගනු ලබන මුදල්. හරපත් ණයපත් වැනි දේ. දැන් ඔය ටික තමයි ඔබේ විෂය නිර්දේශයේ ඇතුළත් වෙලා තියෙන කොටස්. හැබැයි ඔබට මීට අමතරව මේවත් විභාගෙදී යම් යම් අවස්ථාවල අහලා තියෙන දේවල්. මොකක්ද එකක්? ක්‍රෙඩිට් මනි ණය මුදල්. අපිට බැංකුවකින් ණයක් අරගෙන ඒකිනුත් භාණ්ඩ සේවා ගන්න පුළුවන්. යාළුවෙක්ගෙන් ණයක් අරගෙන ඒකිනුත් භාණ්ඩ සේවා ගන්න පුළුවන්. ඒ නිසා භාණ්ඩ සේවා මිලට ගන්න භාවිතා කළ හැකි පුජ්‍යලයකින් ව්‍යාපාර වලින් ලබා ගන්න හිමිකම් තියෙන ඕනම දෙයක්. ඒවත් භාවිතා කරන ණය අරන් අපි බඩු ගන්නවා. බැංකුවකින් හෝ කායෙන් හරි ණයක් ගන්නවා. මේ ණය මුදල කියන්නේ ඒක. ස්වභාවික හෝ නීතිමය පුජ්‍යලයකින් ලබා ගත හැකි අනාගත මූල්‍ය හිමිකම. ඉල්ලූ විට නැතොත් වහාම ගෙවීමට නොහැකි මූල්‍ය උපකරණ ලෙස මේවා සලකනවා. පොරොන්දු නෝට්ටු බැඳුම් කර ඒ වගේ දේවල්. දැන් පොරොන්දු නෝට්ටුවක් ප්‍රොමිසරි නෝට්ටයක් කියලා කියන්නේ මම ණයක් ගත්තාම ඒක ගෙවන බවට මම ලියවිල්ලක් දෙනවා. ඒක තමයි ඇත්තටම ණය මුදල. ඒ නිසා මේ නිර්වචන හැමදාම ආවේ වනන් නෙමෙයි. එක අවුරුද්දක මේ ණය මුදල් කියන එක ඇහුවා. මුදල් ආදේශක කියන්නේ ණයපත් වගේ දේවල් අපි සල්ලි දෙන්නේ නැහැ. සල්ලි වෙනුවට කාඩ් එකක් දෙනවා. සන්නිධිය ක්‍රියා නොකරන නමුත් తాවකාලිකව හුවමාරු මාධ්‍යයක් වශයෙන් ක්‍රියා කරන දේවල් ණයපත් වගේ ඒවා. තව එකක් දැනගන්න ඕනේ ඔබ කළු සල්ලි black money. උපයාගත් ආකාරය හෙලි කරන්නේ නැහැ. සමහරට උපයාගෙන තියෙන නීති විරෝධී දේවල් වලින්. එහෙම නැත්නම් උපයාගත් ආකාරය නීත්‍යානුකූල වුණත් බදු දැලට අහු වෙයි කියලා හංගන් ඉන්නවා. ඒ නිසා
ඉපෙව් ආකාරය ආවරණය කළ නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු වලින් උපයා ගන්න මුදල්. ඒවා ප්‍රකාශයට පත් කරන්නේ නැහැ මල් ළඟ මෙච්චර සල්ලි තියෙනවා කියලා. උපේන මූල්‍ය නීත්‍යානුකූල එකක් නෙමෙයි. මේවා අපවිත්‍ර මුදල් කියලාත් කියනවා. මත්ද්‍රව්‍ය, හොර මත්ද්‍රව්‍ය අලවීම, බදු පැහැර හැරීමෙන් ඒවා. තව එකක් සේවා අනිසි නෝට්ටු. මේ මොනවද? මේ තමයි මේක කියන විශේෂම දේ තමයි සමහර විට දි รา පත් වීම කියන්නේ වළංගු මුදලක් සංසරණය වීම නිසාම අපිරිසුදු වෙනවා. සමහරට මාළු වගේ දේවල් අලෙවි කරද්දී ඒ අතින්ම මේවා අල්ලනවා. සමහරට පොළවල් වල භාණ්ඩ විකුණද්දී විවිධ තැන්වල මේවා තියා ගන්නවා. සමහරු රහසේ හංගන්න ගිහිල්ලා මේවට හානි වෙනවා. ඒ නිසා කිලිටි වීම, දි รา පත් වීම, අපිරිසුදු වීම වගේ දේවල් නිසා අනිසි නෝට්ටු බිහිවීමක් වෙන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා විකල වූ නෝට්ටු. ඒ තමයි විකල වෙලා කියන්නේ සම්මත ප්‍රමාණයට වඩා කුඩා වෙලා නෝට්ටුව ඊළඟ ගිහිල්ලා. සමහරට පිලිස්සිලා හිතාමතාම විකෘති කරලා සමහරු මේකේ ඇතුලේ තියෙන සතුන් ගණ්ඩ ගලවනවා. මේකේ තියෙන ඊයන් නූල ගණ්ඩ සමහරු හදනවා. එක එක දේවල්. විකල වෙලා කියලා කියන්නේ ඒක. ඒ නිසා විකල කියන්නේ මේ හපලා කියන එක නෙමෙයි. විශේෂයෙන්ම දි รา පත් වීම නිසා හරි සමහරට මේක උඩ යම් දේවල් ලියලා මේක කුරුටු ගාලා අඳුනා ගන්න බැරි වෙන ආකාරයට තියලා ස්වරූප වෙනස් වෙලා පිලිස්සිලා තදින් කිල්ටු වෙලා කැඩී යාම ඉරී යාම මේ කුමන හෝ ඒව නිසා විකෘති වෙච්ච සල්ලි. එකෙන් ඇහුව ප්‍රශ්න කීපයකට මම යොමු වෙනවා. ඒ තමයි ඔබට මේ chart එක පුරව ගන්න එක අමාරු නෑ. මුදල් වර්ග අපි ප්‍රධාන වශයෙන් කතා කර මුදල් වර්ග ටික ලියන්න පුළුවන්. හොඳ මුදලක ලක්ෂණ ටික ඔබට ලියන්න පුළුවන්. කාර්යයන් 4ක් ලියන්න පුළුවන්. ඒක ඔබ තනියෙන් කළ යුතු කාර්යයක්. හොඳයි. ඊළඟට අපි එනවා විභාගයේදී අහලා තියෙන මේ ප්‍රශ්න ටිකට. පළවෙනි ප්‍රශ්නේ මෙහි දැක්වෙන වගුවේ X තීරුව මගින් විවිධ මුදල් වර්ගද Y තීරුව මගින් නිදසුන්ද තියෙනවා. විද්‍යුත් මුදලක් විදිහට තමයි අපිට ණයපත ගන්න වෙන්නේ. ආසන්න මුදලක් විදිහට තමයි භාණ්ඩාගාර බිල්පත් ගන්න වෙන්නේ. ව්‍යවහාර මුදලක් විදිහට තමයි අපිට කාසි නෝට්ටු ගන්න වෙන්නේ. බැංකු මුදලක්, ඉල්ලුම් තැන්පතු ද්‍රව්‍ය මුදලක් රත්තරන්. ඒ අනුව අපිට පිළිතුරු විදිහට ගන්න වෙන්නේ අංක 5. ජංගම ගිණුම් වල ශේෂ, ඉදිරි කිරීම් ගිණුම් වල ශේෂ, කාසි නෝට්ටු, ණයපත්, තරපත්, වළංගු චෙක්පත් ආසන්න මුදල් ලෙස පිළිගන්න පුළුවන් වෙන්නේ ඉතිරි කිරීමේ ගිණුම් වල ශේෂ කියන B පමණයි. B විතරයි. පොදු පිළිගැනීම වටිනාකමේ සන්නිධිය මේවා මුදලේ කාර්යයන් වනුයේ වටිනාකමේ සන්නිධියක් විලම්බිත ගෙවුම් ක්‍රමයක් වීම කියන B හා E පමණයි. ඊළඟ ප්‍රශ්නේ හොඳ මුදලක ලක්ෂණ කාර්යයන් තියෙනවා කීපයක්. මේවා ඇත්තට ඔබට දැන් කරන්න පුළුවන්. මුදලේ කාර්යයන් විතරක් වෙන්නේ වටිනාකමේ මිම්මක්, විලම්බිත ගෙවුම් මාධ්‍යයක්, හුවමාරු මාධ්‍යයක් BDE. පස්වෙනි ප්‍රශ්නේ මුදල් යනු කුමක්ද යන ප්‍රශ්නෙට සිසුන් 5 දෙනෙක් දෙන ලද උත්තර තියෙනවා. වඩා නිවැරදි උත්තරය ඔබට තෝරන්න කියනවා. මුදල් කියන්නේ දැන් දෙවෙනි එක වැරදිද? ගෙවීම් සඳහා යොදා ගන්න ඕනෑම දෙයක් කියන එක. හුවමාරු මාධ්‍යයක් වටිනාකමේ මිම්මක් වටිනාකමේ සන්නිධියක් වශයෙන් කටයුතු කරන ඕනෑම දෙයක්. මුදලේ කාර්යයන් ඉටු කරන ඕනෑම දෙයක් මුදල්. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ බලය තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවට, භාණ්ඩාගාරයට නෙවෙයි. හොඳ මුදලක ලක්ෂණයක් තමයි කුඩා ඒකකවලට බෙදන්න පුළුවන් වීම.
මුදලේ කාර්යයක් වටිනාකමේ මිම්මක් මිනුම් දණ්ඩක් ආසන්න මුදල් යනු පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි වත්කමක් වන අතර ඒ වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කරනවා. ධනය රඳව ගන්න පුළුවන් ඒවෙන්. ආයන්න ව්‍යාපාර වල මුදල් වලට සාපේක්ෂව බැංකු මුදල් වල ද්‍රවශීලතාව අඩුයි. බැංකු මුදල් වලට උදාහරණයක් තමයි ජංගම ගිණුම්. නැත්නම් ඉල්ලුම් තැන්පත් වල තියෙන මුදල්. බොහෝ දෙනා මුදල් ඉතිරි කිරීම සඳහා පෙළඹීමට බලපාන හේතු තුනක්. ඇයි මිනිස්සු මුදල් ඉතිරි කරන්න කියලා අහනවා. මිනිස්සු මුදල් ඉතුරු කරන්න හේතු තුනක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කියනවා මුදල් ඉල්ලුම කියලා. එකක් සල්ලි ඉතුරු කරගන්නවා අපේ ගෙවල් වල එදිනෙදා ගනුදෙනු වලට. පාන් රාත්තලක් ගන්න, දරුවට ඉස්කෝලේ යද්දි කීයක් හරි දෙන්න. එහෙම නැත්නම් ආරක්ෂණ චේතනාවෙන් හදිස්සියේ දරුවට අසනීපයක් හැදුනොත් බේත් ටිකක් ගන්න. ගෙදර වහලේ ටකරමක් හුලඟට ගියොත් ඒක දාගන්න. වාහනයක් තියෙනවා නම් ටයර් එකක් ගියොත් ඒක දාගන්න. තුන්වෙනි කාරණේ ලාභ ගන්න. හදිස්සියේවත් අපි ළඟ තියෙන වත්කම් වල මිල අඩු වුණොත් ඒවා විකුණලා ලාභ ගන්න. එහෙම නැත්නම් අපි ළඟ සල්ලි ටිකක් අපි ඉතුරු කරන් ඉන්නවා මිල අඩු වෙච්ච කාලට ගන්න. සමහරට කොටස් වගේ දේවල් අපි මිල අඩු වෙච්ච කාලට අරගෙන වැඩි වෙච්ච කාලට විකුණනවා. මොනවා හරි මේ වගේ දේවල් වලට. ඒවට කියන්නේ සමපේක්ෂණය කියලා. චේතනා තුනකින් මිනිස්සු සල්ලි ඉතුරු කරනවා ගනුදෙනු වලට ආරක්ෂණයට සමපේක්ෂණයට. චේතනා තුනක්. ඊළඟ මුදල් නෝට්ටු වල දැකිය හැකි ආරක්ෂිත සලකුණු. දැන් මේක ඇත්තටම අපි එක තැනක කතා කරා මතක ඇති මුදල් අනුකරණ හැකියාවක් නොවෙන්න ඕනේ එක පැත්තක්. එක තව පැත්තක් කල්පවතින්න ඕනේ. ඒ වගේම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ අංග ලක්ෂණ සඳහා හොඳ මුදල් නෝට්ටුවක තියෙන්න ඕනේ ආරක්ෂිත සලකුණු අපි දැනන් ඉන්න ඕනේ. ඒක සාමාන්‍ය දැනුම සඳහාත් වැදගත් වීමක් වෙනවා. ලංකාවේ මුදල් නෝට්ටුත් අපි භාවිතයට අරගෙන මේ කතාව කරගෙන යනවා. එකක් තමයි 100% කපු මිශ්‍රිත විශේෂ කඩදාසි භාවිතය. සැබෑ මුදල් නෝට්ටු සාමාන්‍ය කඩදාසි වලට වඩා තද හා රළු ගතියෙන් යුක්තයි. සාමාන්‍ය කඩදාසියකට වඩා දැන් ඔබ ඔය නිබන්ධනයේ තියෙන කඩදාසියකට වඩා රළුයි, තදයි. මේ නිසා ව්‍යාජ නෝට්ටු ස්පර්ශය මගින් අඳුර ගන්න පුළුවන්. ඒක එහෙම නෑ ව්‍යාජයේ වේ. ඒවා මෘදු සිනිඳු දිලිසෙන හෝ ඉටි ගෑසූ රූපයෙන් යුක්තයි. ඒ නිසා ඒ කපු මිශ්‍රිත කඩදාසියක තමයි මේක යොදා ගන්න. දිය සලකුණු තියෙනවා වෝටර්මාක්. එකිනෙකට වෙනස් වූ පක්ෂීන්ගේ රූප දැක්වෙන අතර පක්ෂි රූපයෙන් අදාළ නෝට්ටුවේ දිය සලකුණු ඔබට ආලෝකයට ඇල්ලුවාම මේක පේනවා. ඒ වගේම ආරක්ෂණ නූල 5000 500 නෝට්ටු වල පිළිවෙලින් මිලිමීටර් 3ක් 2ක් 2.5 2ක් යන පිළිවෙලින් යුක්ත වූ රතු කොළ ලෙස වර්ණය වෙනස් වෙන්නා වූ තනින් තන මතුවී පේන ස්ටාක්‍රෝම් ආරක්ෂක නූල යොදලා තියෙනවා. ඒක ගලවන්න බැරි වෙන්න ඒක හොර නෝට්ටු මුද්‍රණයේදී යොදන්න අමාරු දෙයක්. තව එකක් විනිවිද පෙනෙන සලකුණු. නෝට්ටු ආලෝකයට යොමු කර බලද්දී නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් කඩින් කඩ දක්වා ඇති වටිනාකම් සඳහන් ඉලක්කම් කොටස් නෝට්ටුවේ පිටුපස ඇති එහා සමාන ඉලක්කම් කොටස් සමග සමපාතයි. සමානයි කියන එක කියන්නේ. ඊළඟට උස් වෙච්ච මුද්‍රිත කොටස් ඇඟිලි තුඩු වලට අහු වෙනවා නෝට්ටුවේ සමහර තැන් ඉස්සිලා තියෙනවා. ස්පර්ශ කරද්දී ඒ ප්‍රදේශ අඳුර ගන්නත් පුළුවන්. හොර නෝට්ටු වල ඒක දකින්න නෑ. වැර ගන්නු කොන් නෝට්ටුවේ කොන් හතර බැලුවාම
ඒවා දිය සලකුණු එක් එක් නෝට්ටුවේ කොන් හතරේ විකීර්ණ ආකාරයෙන් දිස්වෙන්නා වූ ඉරි ලෙසින් දැක්වෙනවා. ඔබ මේව ඔක්කොම පරීක්ෂා කරලා බලන්න ඕනේ. ශුද්‍ර අක්ෂර චූටි අක්ෂර තියෙනවා. එවෙන් CBSL Central Bank of Sri Lanka ඒව දක්වලා තියෙනවා. ඊට අමතරව දෘශ්‍යාබාධිත ඇස් පේන්නේ නැති අයට නෝට්ටුවේ වම්පස තිරස් අතට රළු ලෙස මුද්‍රිත තිත් නෝට්ටුවේ වටිනාකම අනුව වැඩි වෙමින් යන ආකාරයට මුද්‍රණය කරලා තියෙන තිත් ප්‍රමාණය. ඒතරේ අඳුර ගන්නවා මේක මොකද්ද නෝට්ටුව කියලා. වර්ණ ගන්වන ලද සිහින් කෙඳි රතු කොළ නිල් පැහැ යුක්ත මිලිලීටර් 4ක පමණ දිගින් යුත් ඉතා සිහින් කෙඳි කොටස් භාවිතා කරලා තියෙනවා. ෆ්ලොරසන්ට් මුද්‍රණ ෆ්ලොරසන්ට් තීන්ත මගින් විශේෂ මුද්‍රණයක් ලෙසින් නෝට්ටුවල ඇතුළත් කරන ලද ආරක්ෂණ සලකුණක් වන අතර පාරජම්බුල කිරණ හමුවේ ප්‍රතිදීප්ත වෙනවා. ඒ පාරජම්බුල කිරණත් එක්ක බලනකොට ඒක දිලිසිලා පේනවා අපිට. මෙන්න මේ වගේ මුදල් නෝට්ටු අඳුරගන්න වගේම හොර නෝට්ටු මුද්‍රණය වළක්වා ගන්න නෝට්ටුවක මෙවැනි අංග ලක්ෂණ ගණනාවක් දකින්න තියෙනවා. හොඳයි. ඔය අපි කතා කරේ එහෙමනම් මුදල් පිළිබඳ මූලිකම කාරණා ටික. ඊට පස්සේ අපිට මුදලේ තියෙන මේ නෛතික වළංගුභාවය, මුදලේ අගය වැනි දේ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි මූල්‍ය ආයතන කියන කොටස කතා කරනවා. මේ නිබන්ධනයේ මා හිතනවා ඔබට ගොඩක් වැදගත් වෙයි ප්‍රායෝගිකව ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා වගේම ඔබේ දැනුම සඳහා. හොඳයි අපි එහෙමනම් අදට මෙතනින් මේකේ સમાપ્ત කරනවා. ඊළඟ දවසේදී නැවත මේ පාඩමෙන්ම මුණ ගැහෙන තුරු ඔබ සැමට නැවතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.